අයිබෝවන් සියලු දෙනාටම සුබ මධ්‍යහනයක් ප්‍රාර්ථනා කරනවා. අද අපි සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙනවා රුසියානු විප්ලවය ගැන. අපි මීට කලින් ඇමරිකානු නිදහසක් නැත්නම් ඇමරිකානු විප්ලවය ගැන කතා කළා. ඊළඟට අපි ෆ්‍රාන්ස් විප්ලවය ගැන කතා කළා. අද අපි සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙනවා රුසියානු විප්ලවය පිළිබඳව. එතකොට මේ අපි ඉස්සෙල්ලා මේ රුසියාවේ මේ භෞතික පිහිටීම ගැන පොඩ්ඩක් සොයලා බලමු. 20 වන සියවස ආරම්භ වෙනකොට මේ රුසියාව කියන රට ලෝකයේ ගොඩබිම් ප්‍රමාණයෙන් 6න් 1ක පමණ ප්‍රදේශයක පැතිර ගිය විශාල රාජධානියක්. එතකොට මේ විශාල රාජධානිය ජාතික රාජ්‍ය වශයෙන් බලවත්ව නැගී හිටපු එංගලන්තය ප්‍රංශය වගේ යුරෝපයේ සෙසු රාජ්‍යයක සංසන්දනය කරනකොට රුසියාව දේශපාලන සමාජ ආර්ථික වශයෙන් ඉතාම දුර්වල තත්ත්වයක තමයි පැවතුනේ. එතකොට ව්‍යවස්ථාදායක විධායක අධිකරණ යුද්ධමය වශයෙන් ගත්තත් මේ රුසියාවේ රාජ්‍ය අධිකාරය දුර්වලව පැවතුනේ. එතකොට මේ රටේ අගනුවරින් බැහැර ප්‍රදේශ වැඩවසම් රදල ප්‍රධානීන්ගේ අනසක යටතේ තමයි තිබුණේ. එතකොට මේ රුසියාවේ පාලකයන්ව රුසියාව පාලනය කරපු රජවරුන්ව අපි පොදුවේ හැඳින්වුවා සාර් රජවරු කියලා. එතකොට සාර් රජවරු කියපුවාම දැන් මේගොල්ලන්ට මේක ඇවිල්ලා රුසියාවේ මේ රාජවංශයේ රාජකීය නාමය. එතකොට සමහරලාට රජතුමා ඉන්න පුළුවන් පළවෙනි ඇලෙක්සැන්ඩර්, දෙවෙනි ඇලෙක්සැන්ඩර්, තුන්වෙනි ඇලෙක්සැන්ඩර් ආදී වශයෙන් රජවරු ඉන්නවා. නමුත් පොදුවේ රුසියානු රජතුමාව හැඳින්වුවේ සාර් රජතුමා කියලා. එතකොට මේ කියන කාලේ රුසියාව පාලනය කළේ රොමනෝව් කියන රාජවංශයට අයිති රජවරු. රොමනෝව්. ඒ කාරණික හරියට ප්‍රංශයේ බූබෝන් රාජවංශය වගේ. එතකොට මේ විශාල අධිරාජ්‍ය පාලනය කරන්න ක්‍රමවත් සංවිධානයක් අවශ්‍ය වෙලා තිබුණා. එතකොට ඒ කාලේ හිටපු මේ රුසියාවේ සාර් රජවරු හමුදාව, පොලිසිය සහ රහස් පොලිසිය යොදාගෙන මේ අධිරාජ්‍ය තුල දැඩි පාලනයක් ගෙන ගියා. දැන් මේ කාලයේදී රුසියාවේ තිබුණේ වැඩවසම් පාලන ක්‍රමයක්. ඒකට අර වැඩවසම් පාලන ක්‍රමයකදී මේ සාමාන්‍යයෙන් අර හමුදා බලය තිබුණේ ප්‍රාදේශීය පාලකයෝ අතේනේ. නමුත් රුසියාවේ යුද්ධ හමුදාව රජුරවන්ට පක්ෂපාත හමුදාවක් කරගන්න මේ කාලේ හිටපු මේ සාර් රජවරු සමත් වෙලා හිටියා. එතකොට මේ පාලනයට රුසියාවේ ක්‍රිස්තියානි පල්ලියෙනුත් හුඟක් පිටුහලක් ලැබිලා තිබුණා. දැන් රුසියාවේ රටේ සම්පත් වලින් බහුතරයක් අත්පත් කරගෙන හිටියේ රදලියෝ සහ පූජකවරු. එතකොට මේ රුසියාවේ රදලියෝ සහ පූජකවරු කියන කණ්ඩායම් දෙක රටේ සමස්ත ජනගහනයෙන් 100%ක ප්‍රමාණයක්. එහෙම වුණාට රුසියාවේ ඉඩම් වලින් විශාල ප්‍රමාණයක් අත්පත් කරගෙන හිටියේ මේ රදලයින් සහ පූජකවරු. එතකොට දැන් රුසියාවේ සමස්ත ඉඩම් වලින් වැඩි හරියක් අයිති වෙලා තිබුණේ මේ පූජක පක්ෂයට නැත්තම් පල්ලියට. ඉතින්
මේ කාලයේදී මේ රුසියාවේ මේ වැඩවසම් සමාජාතික ක්‍රමය තුළ ජනගහනයෙන් අතිවිශාල ප්‍රමාණයක් ගොවි ජනතාව. එතකොට මේ ගොවි ජනතාව කියන කණ්ඩායම මේ ගොවි සමාජය කියන්නේ රජයට මේ ශ්‍රමය සපයන ගොවින් සහ ප්‍රවේනිදාසයන්. එතකොට මේ ගොවි සමාජය කියන එක කොටස් දෙකකට බෙදිලා තිබුණා. ප්‍රවේනිදාසයන් සහ රජයට ශ්‍රමය සපයන ගොවින් යනුවෙන්. එතකොට මේකෙන් 55%ක් මේ ගොවින් කියන කණ්ඩායමෙන් 55%ක් මේ ප්‍රවේනිදාසයෝ. එතකොට මේ ප්‍රවේනිදාසයින්ගේ ප්‍රශ්නය තමයි මේ රුසියානු රාජ්‍ය අර්බුදයකට ලක් කළ ප්‍රධාන සහ සංකීර්ණ ගැටලුව. දැන් මේ ප්‍රවේනිදාසයන් කියන කණ්ඩායම රදලියෝ සැලකුවේ තමන්ගේ පෞද්ගලික දේපලක් විදියට. ඒ කියන්නේ මේ ප්‍රවේනිදාසයන්ට තමන්ගේ ජීවිත අයිතිය ඇතුළු සියලු අයිතිවාසිකම් අහිමි කරපු කණ්ඩායමක්. එතකොට රදලියෝ මොකද කළේ? මේ අයගෙන් කැමති විදියට වැඩ ගත්තා, කැමති විදියට දඬුවම් කෙරුවා, කැමති විදියට මුදලට විකුණුවා සහ ප්‍රවේනිදාසයට ප්‍රවේනිදාසයා හුවමාරු කරගත්තා. හැබැයි ප්‍රවේනිදාසයන්ට නැති අයිතිවාසිකම් තිබුණා අර රජයට අයිති ගොවීන් කියන කණ්ඩායමට. හැබැයි එහෙම වුණත් ඒ ගොවීනුත් බරපතල විදියට සමාජ අසාධාරණයට සහ පීඩනයට ලක් වෙලා හිටියා. එතකොට 19 වන සියවසේ කාර්මික දියුණුව නිසා මේ රුසියාවේ සුළු වශයෙන් මේ කාර්මික දියුණුවක් තිබුණා. ඒ ඇත්තටම මේ කර්මාන්ත මේ කාර්මික ක්ෂේත්‍රයට අයිති වෙලා තිබුණා යකඩ වානේ රෙදිපිලි ප්ලාස්ටික් දැව සහ රසායනික ද්‍රව්‍ය. දැන් මේ කර්මාන්තවල වැඩිපුර ධනය ආයෝජනය කරලා තිබුණේ යුරෝපයේ සෙසු රටවල ඉන්න විදේශිකයෝ. එතකොට 18 වෙනි සියවස වෙනකොට මේ රුසියාව ඇතුලේ ලොකු කුඩා කර්මාන්ත ශාලා 1500ක් විතර තිබිලා තියෙනවා. එතකොට මේ කර්මාන්ත ශාලා නිසා අර මේ ගොවි ජනතාවට අමතරව රුසියාව තුළ කම්කරු පන්තියකුත් බිහි වුණා. එතකොට දැන් මේ කම්කරු පන්තිය ගැන කතා කරනකොට මේගොල්ලෝ හුඟක් බහුතරයක්ම නාගරික කම්කරුවෝ 18 වන සියවසේ කම්කරුවන් සංඛ්‍යාවෙන් 25000ක් පමණ වෙලා ඉඳලා තියෙනවා. 19 වෙනි සියවස වෙනකොට අර කර්මාන්ත වර්ධනය වෙනකොට කියන්නේ ලොකු කුඩා කර්මාන්ත 18 වෙනි සියවසේදී 1500ක් විතර තිබිලා තියෙනවා. ඒක 19 වෙනි සියවස වෙනකොට කර්මාන්ත ශාලා 3000ක් දක්වා වර්ධනය වෙලා තිබිලා. එතකොට 19 වෙනි සියවස වෙනකොට රුසියාවේ කම්කරු සංඛ්‍යාව ලක්ෂ 8ක් දක්වා වර්ධනය වෙලා තියෙනවා. ඉතින් දැන් මේ කම්කරුවන්ගේ ශ්‍රමය අසාධාරණ ලෙස යොදා ගැනීම, දරිද්‍රතාවය, සමාජ පීඩනය මේ කාරණාත් එක්ක බලනකොට මේ හා සමකාලීන යුරෝපයේ අනෙක් රටවල කම්කරුවන්ට වඩා මේ අයගේ තත්ත්වය වෙනස් වුණේ නැහැ. එතකොට දැන් මේ රුසියාවේ හිටපු පීඩිත ගොවි පන්තියේ අර්බුදයට අමතරව මේ රුසියාව තුළ ශ්‍රමය සූරා කෑමට ලක්වෙච්ච නාගරික කම්කරුවන්ගේ ප්‍රශ්නෙකුත් වර්ධනය වෙලා තිබුණා. එතකොට මේ කාලය වෙනකොට රුසියාව පළවෙනි ලෝක යුද්ධයට සම්බන්ධ වුණා. පළවෙනි ලෝක යුද්ධය පැවතුනේ 1914ත්
1918ත් අතර කාල සීමාවේ. එතකොට මේ රුසියාව පළවෙනි ලෝක මහා සංග්‍රාමයට සම්බන්ධ වෙනකොට මේ රුසියාවෙන් සොල්දාදුවන් විදියට මේ යුද්ධයට සම්බන්ධ වුණේ ගොවින් සහ කම්කරුවන්. එතකොට මෙතනදි මොකද වුණේ? අර ගොවින් යුද සොල්දාදුවන් විදියට හමුදාවට බඳවා ගැනීම නිසා රුසියාවේ කෘෂිකර්මාන්තය බිඳ වැටෙන්න පටන් ගත්තා. ඊළඟට අර මේ රුසියාවේ මේ තිබිච්ච කර්මාන්ත ශාලා, ඒ කර්මාන්ත ශාලා වැඩිපුර යොදා ගන්න පටන් ගත්තා ආයුධ නිෂ්පාදනයට. එතකොට ආයුධ නිෂ්පාදනයට කර්මාන්ත ශාලා යොදා ගන්නකොට අර මේ කර්මාන්ත ශාලාවල නිෂ්පාදන බිඳ වැටෙන්න පටන් ගත්තා. ඒක නිසා කර්මාන්ත ක්ෂේත්‍රය යම්කිසි කඩා වැටීමකට ලක් වෙන්න පටන් ගත්තා මේ රුසියාව පළවෙනි ලෝක මහා සංග්‍රාමයට සම්බන්ධ වීම නිසා. ඉතින් මේ විදියට මේ රුසියාව පළවෙනි ලෝක මහා සංග්‍රාමයට සම්බන්ධ වීම නිසා සිද්ධ වුණේ මොකද්ද? ජනතාව තව තවත් පීඩාවට පත්වීම, විශේෂයෙන් ගොවි ජනතාව සහ කම්කරු ජනතාව. එතකොට මෙතන මේ ඇතිවෙච්ච ප්‍රධාන ගැටලුව තමයි දැන් රුසියාවේ හිටපු පුහුණු ගොවියෝ බහුතරයක් සොල්දාදුවන් විදියට යුද්ධයට සම්බන්ධ වීම නිසා රුසියාව තුළ කෘෂිකර්මාන්තය බිඳ වැටුණා. ඒකේ ප්‍රතිඵලයක් විදියට රුසියාව තුළ ආහාර හිඟයක් ඇති වුණා. එතකොට ඊළඟ කාරණය තමයි මේ ක්‍රිස්තු වර්ෂ 1881 දී මේ ක්‍රිස්තු වර්ෂ 1881 දී මේ රුසියාව තුළ අර මේ ප්‍රවේණිදාසයන් වෙනුවෙන් පනතක් ක්‍රියාත්මක වුණා, විමුක්ති දාන පනත කියලා. එතකොට මේ විමුක්ති දාන පනතෙන් මොකද්ද සිද්ධ වුණේ? අර මෙතෙක්කල් වහල් ජීවිතයක් ගත කරපු රුසියානු ප්‍රවේණිදාසයන්ව ඒ ප්‍රවේණිදාස භාවයෙන් නිදහස් කිරීම. එතකොට මේ ප්‍රවේණිදාස භාවයෙන් නිදහස් වෙච්ච ගොවින් මුහුණ පාපු බරපතලම ප්‍රශ්නය උනේ ඉඩම් හිමිකම. දැන් මේගොල්ලන්ව ප්‍රවේණිදාස භාවයෙන් නිදහස් කරනකොට ඒ වෙනකොට ඉඩම් වගා නොකළ අයට ඉඩම් ලැබුණේ නැහැ. ඉඩම් ලැබුණේ ඒ ප්‍රවේණිදාස භාවයෙන් නිදහස ලැබපු ගොවින්ගෙන් 45%කට විතරයි ඉඩම් ලැබුණේ. ඒ ලැබුණු ඉඩම් කොටසුත් ඇවිල්ලා වගාවට මේ නුසුදුසු නිසරු ඉඩම්. අර සරුසාර ඉඩම් මොකද වුණේ? තවදුරටත් රදලෙව ඒවා Taman අතේම තබා ගත්තා. එතකොට 45%කට ගොවින්ගෙන් 45%කට ඉඩම් ලැබෙනකොට 55%කට ඉඩම් ලැබුණේ නැහැ. එතකොට මේ ඉඩම් නොලැබුණු කණ්ඩායමේ තත්ත්වය බොහොම සෝචනීය වුණා. දැන් ඒ අයට යන එන තැනක් තිබුණේ නැහැ. කරන්න දෙයක් තිබුණේ නැහැ. දැන් මේ මිනිස්සු අර ප්‍රවේණිදාසයෝ විදියට අර හාම් පුතාලා යටතේ වැඩ කර හිටපු මිනිස්සු හාම් පුතාලගෙන් කන්න බොන්න මොන හරි ලැබුණා. නමුත් දැන් මේගොල්ලන්ට එකපාරට මේගොල්ලන් අර ප්‍රවේණි වලින් එළියට දාපුවාම ඒ කියන්නේ එක කණ්ඩායමකට විතරක් ඉඩම් දුන්නා, තව කණ්ඩායමකට ඉඩම් දුන්නේ නැහැ. ඉතින් ඒ මිනිස්සු මොකද කළේ? ග්‍රාමීයව විවිධ කුලිකාර සේවා වලට යොමු වුණා.
තවත් සමහරක් අර නාගරික කර්මාන්ත ශාලාවලට ගියා රැකියා සොයාගෙන. එතකොට මේ අර ප්‍රවේණිදාස ගොවින්ට ලැබිච්ච ඉඩම් තියෙනවනේ. අර මං කිව්වේ 145කට විතර ඉඩම් ලැබුණා කියලා. ඒ ඉඩම් වෙනුවෙන් ඒ ඉඩම් වල හිමිකාරත්වයේ තිබිච්ච රදලයන්ට රජය වන්දි ගෙව්වා. ඊළඟට තමන්ට ලැබිච්ච ඉඩම් කොටස වෙනුවෙන් දැන් කියන්නේ ඉඩමේ හිමිකාරත්වයේ තිබිච්ච රදලීන්ට රජයේ වන්දි මුදලක් ගෙවලා ඒ ගනුදෙනුව ඉවර කළා. අර ඉඩම් කොටස් ලැබිච්ච ගොවියන්ට සිද්ධ වුණා රජයට අර ඉඩම වගා කරලා ලැබෙන ආදායමින් කොටසක් බදු වශයෙන් ගෙවන්න. ඉතින් දැන් මේ ඉඩම් අස්වැන්නෙන් මේ බද්ද ගන්නේ ඉඩමේ සරුසාරත්වය ගැන සලකන්නේ නැතුව. දැන් හුඟක් මිනිස්සුන්ට ලැබුණේ නිසරු ඉඩම්. ඉතින් මේ නිසරු ඉඩම් ලැබිච්ච මේ ප්‍රවේණිදාස ගොවියන්ට මොකද වුනේ? මේ බදු මේ රජයට මේ බදු ගෙවන්න තමන්ට නොහැකි නිසා ඒ අය මොකද කළේ? තවත් දුක්ඛිත තත්වයකට පත් වුණා. ඉතින් අන්තිමට මොකද වුනේ? අර 1881 විමුක්ති දාන පනතින් සිද්ධ වුණේ අර ගොවි සමාජයේ අර්බුදයේ විසඳීම වෙනුවට ඒ අර්බුදය තව තවත් උග්‍ර වීමයි. ඉතින් අපි දැන් බලමු මේ විප්ලවයට බලපෑ හේතු. එතකොට 20 වන සියවස ආරම්භ වෙනකොට ප්‍රංශයේ වගේම රුසියාවෙත් තිබුණේ මේ දූෂිත ඒකාධිපති රාජාණ්ඩු ක්‍රමය. එතකොට මේ රුසියාවේ සාර් නමින් හඳුන්වපු රජවරු තමන් ගැන විතරක් හිතලා මේ විදියට මේ දූෂිත පාලනයක් අරගෙන ගියා. එතකොට දැන් මේගොල්ලෝ අර මේ යුද්ධවලට අරවට මේවට සම්බන්ධ වෙනකොට මොකද වුනේ? අර රජයේ තිබිච්ච ආදායමෙන් වැඩි කොටසක් යුද්ධවලට වියදම් වුණා. ඉතින් අර රාජ්‍ය භාණ්ඩාගාරයේ මේ නැති වෙච්ච මුදල් ප්‍රමාණය හොයාගන්න මේගොල්ලෝ මොකද කළේ? ජනතාව මත බදු පැනවීම සිදු කෙරුවා. එතකොට මේ සාර රජවරු ආගම ගැන වැඩි අවධානයක් යොමු කළා. නමුත් ජනතාවගේ ආර්ථික සමාජීය ප්‍රශ්න විසඳීමට ඒගොල්ලෝ තරම් උනන්දුවක් දැක්වේ නැහැ. එතකොට දැන් රුසියාවේ ආර්ථික සමාජ රටාව බලනකොට අපිට පැහැදිලි මෙතන තිබුණේ වැඩවසම් සමාජ රටාවක්. වැඩවසම් සමාජ ක්‍රමයක් පදනම් කරගත්ත කුෂිකාර්මික ආර්ථික රටාවක්. එතකොට රටේ සාමාන්‍ය වැසියන්ගේ බහුතරය ගොවියෝ. එතකොට මේ ගොවියන්ගේ අර මං කලින් කිව්වා වගේ කොටස් දෙකක් හිටියා. ප්‍රවේණිදාසයන් සහ රජයේ ගොවියෝ කියලා. එතකොට මේ රටේ ජනගහනයෙන් 100ට එකක් වෙච්ච රදලවරුන් සහ පූජකවරු ධනවතුන් මේ අය. එතකොට මේ අය මේ ප්‍රවේණිදාසයන්ව සැලකුවේ Tamanගේ දීපලක් විදියට. ඉතින් මේ ගොවියන්ට සිද්ධ වුණා තමන් ඉඩම් වගා කරලා ලැබපු අස්වැන්නෙන් රජයට බදු ගෙවන්න ඕනේ, පල්ලියට බදු ගෙවන්න ඕනේ, රදලයන්ට බදු ගෙවන්න ඕනේ. ඉතින් මේ නිසා දැන් මේ ගොවින් විවිධ ආර්ථික ගැටලු වලට මුහුණ දුන්නා. එතකොට අර මේ රුසියාවට ආපු යුරෝපයෙන් ආපු ආයෝජකයෝ තමයි මේ රුසියාව ඇතුලේ මුදල් ආයෝජනය කරලා කර්මාන්ත ශාලා හැදුවේ. එතකොට මේ කාර්මිකරණය නිසා කම්කරුවන් බිහි වෙලා හිටියා. එතකොට මේ කම්කරුවන්ගේ තත්ත්වය ගොවින්ගේ තත්ත්වයට සාපේක්ෂව හොඳ මට්ටමක තිබුණත් ඒගොල්ලන්ගේ ජීවිතත් අර මේ ගොවියන්ගේ තත්ත්වයට වඩා වැඩි වෙනසක් පෙන්වුවේ නැහැ. එතකොට මේ රටේ හිටිය වෙළඳාමෙන් ධනවත් වෙච්ච කණ්ඩායමකුත්.
එතකොට මේ වෙළඳාමෙන් ධනවත් වෙච්ච කණ්ඩායම තමයි රටේ මධ්‍යම පන්තිය. එතකොට මේ මධ්‍යම පන්තිය කියන එක ලොකු පිරිසක් නෙමෙයි සුළු කණ්ඩායමක්. එතකොට ඒ සුළු කණ්ඩායමේ දරුවෝ යුරෝපයේ රටවල් වලට ගිහිල්ලා අධ්‍යාපනය ලබලා ඒ අය මේ රජයේ විවිධ රැකියාවලට සම්බන්ධ වුණා. එතකොට මේ මධ්‍යම පන්තිය ඉතාම සුළු කණ්ඩායමක්. එතකොට ඒ අයගෙන් බහුතරයක් රජයේ සේවකයෝ විදියට තමයි කටයුතු කළේ. දැන් මේ විදියට රුසියාවේ තත්ත්වයේ තියෙද්දි මේ රුසියාව සම්බන්ධ වුණා යුද්ධයකට. මේ යුද්ධය තමයි රුසියන් ජපන් යුද්ධය. එතකොට දැන් මේ රුසියන් ජපන් යුද්ධයෙන් රුසියාව පරාජයට පත් වුණා. එතකොට ඔයගොල්ලෝ බලන්න මේ භූමි ප්‍රමාණයෙන් ලෝකේ භූමි ප්‍රමාණයෙන් 6න් 1 සන්තකව තියෙන මේ රුසියාව අර පැසිෆික් සාගරයේ දූපත් 3කින් සමන්විත වෙච්ච ජපානයට මේ යුද්ධෙදි පරාද වුණා. එතකොට මේ යුද්ධෙන් රුසියාව මේ පරාද වීමත් එක්කම මේ රුසියාව තුළ රාජ්‍ය විරෝධී කැරැල්ලක් ඇති වෙන්න ආසන්නතම හේතුවක් වුණා. දැන් රජයට විරුද්ධව ජනතාව තමන්ගේ අසහනයත් විරෝධයත් ප්‍රකාශ කර ඉන්න අතර තමයි මේ රුසියන් ජපන් යුද්ධය කෙරුණේ. එතකොට මේ යුද්ධයෙන් රුසියාව පරාද වුණා. මේ පරාද වීමත් සමග රුසියාව තුළ මහා වර්ජනයක් ආරම්භ වුණා. එතකොට මේ වර්ජනයට ගොවි කම්කරු කියන මේ දෙකොටසම එකතු වුණා. ඊළඟට මේ රාජ්‍ය විරෝධී මේ සටනට තව ටික දවසක් යනකොට නාවික හමුදාවේ රුසියානු නාවික හමුදාවෙනුත් කැරලිකාරයෝ කණ්ඩායම එකතු වුණා. එතකොට මේ කැරලිකාරීන්ට මේ සටන ජය ගන්න හැකි වුණේ නෑ. නමුත් මේක රාජ්‍ය විරෝධී සටනක් සඳහා පෙර නිමිත්තක් වුණා. දැන් කළුමූද ප්‍රදේශයේ රඳවලා හිටපු නාවික හමුදා බටයන් තමයි මේ කැරලි ගැහුවේ. ඉතින් මේකෙන් රුසියානු රාජ්‍ය දුර්වල තත්ත්වයකට ඇද වැටුණා. පාසල් ආරෝග්‍ය ශාලා ඇතුළු සියලු සේවාස්ථාන පවා වැසිලා ගියා. එතකොට මේ රාජ්‍ය බලය රැක ගැනීම සඳහා සාර් පාලකයෝ මොකද කළේ? ඒගොල්ලෝ මේ ප්‍රතිසංස්කරණ ඇති කිරීම සඳහා නැඹුරු වුණා. ඉතින් දැන් අර මේ කැරලි ගහපු සටන්කාමීන් ප්‍රධාන ඉල්ලීම් 11ක් ඉදිරිපත් කළා. එතකොට දැන් මේ රුසියාව තුල ක්‍රියාත්මක වුණා නීති විරෝධී ලෙස අත්අඩංගුවට ගැනීම සහ නඩු නොවීම සහ සිරභාරයට පත් කිරීම. ඉතින් මේ කැරලිකාරෝ ඉල්ලීම් කළා මේ නඩු විමසා සිරභාරයට පත් කිරීමෙන් සහ නීති විරෝධී ලෙස අත්අඩංගුවට ගැනීමෙන් වළකින්න කියලා. ඊළඟට මේ රුසියාව තුළ තමන්ට සමිත් සමාගම් පිහිටවන්න රැස්වීම් පවත්වන්න මුද්‍රණය නිදහස ප්‍රාදේශීය පාලන සභාවල බලතල පුළුල් කිරීම නිදහස් ඡන්ද අයිතිය ආණ්ඩු ක්‍රමය ප්‍රතිසංස්කරණය කරන්න ඊළඟට සිරකරුවන්ට සමාව දෙන්න මේ වගේ ඉල්ලීම් ටිකක් ඉදිරිපත් කළා. ඉතින් කොහොම හරි 1905 දී පූජකවරයෙක්ගේ නායකත්වයෙන් සාර් රජතුමා වෙත ගිහිල්ලා
මේ තමන්ගේ දුක් ගැනවිලි ඉදිරිපත් කරලා සහනයක් ලබා ගන්න කම්කරුවෝ ගොවීන් ළමයි කාන්තාව ඇතුළු කණ්ඩායමක් මේ පෙළපාලියක් සංවිධානය කළා. එතකොට මේ පෙළපාලිය ලක්ෂයකට ආසන්න පිරිසක් ගමන් කරලා තියෙනවා. එතකොට දැන් මේකේ මේ කම්කරුවෝ ගොවීන් ළමයි කාන්තාව තමයි මේ සාර රජුරවන්ට තමන්ගේ දුක් ගැනවිලි ඉදිරිපත් කරන්න මේ පෙළපාලියෙන් ගමන් කළේ. එතකොට මේ පෙළපාලියට සාර රජතුමාගේ පොලිසිය වෙඩි තිබ්බා. ඉතින් මේ පොලිසිය වෙඩි තිබ්බාම 100 ගාණක් පුද්ගලයෝ මරණයට පත් වුණා. තවත් දහස් ගාණක් තුවාල සිදු කරගත්තා. ඉතින් මේ වෙච්ච බිහිසුණු මනුෂ්‍ය ඝාතනය නිසා රට පුරා පහර දීම් වැඩ වර්ජන උද්ඝෝෂණ වගේ දේවල් පැතිර යන්න පටන් ගත්තා. එතකොට මේ ව්‍යාපාරවල කැපී පෙනුන නායකයෙක් වුණේ ට්‍රොට්ස්කි කියන පුද්ගලයා. එතකොට මේ ට්‍රොට්ස්කි ඇතුළු නායකයින් සිරභාරයට අරගෙන මේ ගැටුම ඉක්මනින්ම මර්ධනය කරන්න පාලකයන්ට හැකි වුණා. නමුත් මේකෙන් උනේ මොකද්ද? අර විප්ලවීය කණ්ඩායම් වඩා ජනතාවට සමීප වෙමින් තමන්ගේ සංවිධාන තර කර ගැනීම තමයි සිද්ධ වුණේ. එතකොට දැන් මේ ජනතාව රජයට එරෙහිව පෙළ ගැහෙන බව තේරුම් ගත්ත සාර් පාලකයෝ දේශපාලන ප්‍රතිසංස්කරණ කීපයක් ලබා දුන්නා. නමුත් ඒකෙන් තෘප්තිමත් නොවෙච්ච ජනතාව මොකද කළේ? නැවත විරෝධතා දක්වන්නට පටන් ගත්තා. ඉතින් මේ කැරලි මෙහෙයවපු ලෙනින්ගේ නායකත්වයෙන් යුක්ත බෝල්ෂෙවික් පක්ෂය ඩුමාව කියන නමින් හඳුන්වන රුසියානු මන්ත්‍රණ සභාවෙන් ඉවත් වෙලා තමන්ගේ වැඩ කටයුතු රහසිගතව කරගෙන යන්න පටන් ගත්තා. එතකොට මේ අතරේ තමයි 1914 දී පළවෙනි ලෝක මහා සංග්‍රාමය ආරම්භ වන්නේ. එතකොට රුසියාව මිත්‍ර පාර්ශවයේ සමාජිකයෙක් විදියට තමයි මේ යුද්ධයට සම්බන්ධ වුණේ. එතකොට මම කලින් කිව්වා වගේ රුසියාව තුල හිටපු ගොවීන් සහ කම්කරුවන් තමයි මේ රුසියානු හමුදාවට සොල්දාදුවන් විදියට මේ බඳව ගත්තේ. එතකොට ඒක මේ ගොවීන්ගේ කම්කරුවන්ගේ කැමැත්ත පිටව සිද්ධ වෙච්ච දෙයක් නෙමෙයි. ඉතින් මේකේ ප්‍රතිඵලයක් විදියට ගොවිතැන් කරන්න පුහුණු ගොවියන් හිඟ වුණා. ඒක නිසා ගොවිතැන් අඩාල වුණා. ඊළඟට මේ කර්මාන්ත ශාලා රුසියාවේ තිබිච්ච සීමා සහිත කර්මාන්ත ශාලා වලින් වැඩි ප්‍රමාණයක් අවි ආයුධ නිපදවන්න යොදාගත්තා. එතකොට ඒ කර්මාන්ත ශාලා අවි ආයුධ නිපදවන්න යොදාගත්තාම අර බෙහෙත් පොහොර වගේ අත්‍යවශ්‍ය දේවල් කර්මාන්ත ශාලා තුල නිපදවීම මේ අඩාල වුණා. ඊළඟට රට පුරා උග්‍ර ආහාර හිඟයක් ඇති වුණා. මොකද මේ ගොවිතැන් කටයුතු අඩාල වීම නිසා. එතකොට භාණ්ඩ හිඟයක් ඇති වුණා. භාණ්ඩවල මිල නොසිතූ විදියට ඉහළ ගියා. එතකොට මේ දැන් මේකෙන් ජනතාව වැඩියෙන්ම පීඩාවට පත් කළේ පාන් මිල ඉහළ යාම. දැන් මේ රුසියාවේ ජනතාව කොච්චර පීඩාවට පත් වුණාද කියනවනම් දැන් මේ මිනිස්සු මේ පාන් මිලදී ගන්න දැන් අද පාන් ගන්න පොලිමේ හිටියාම මේ පාන් හම්බෙන්නේ පහුවදාට. ඉතින් දැන් මෙන්න මේ පාන් ලබා ගැනීමට මිනිස්සුන්ට දින ගණන් පෝලිං වල ගත කරන්න සිද්ධ වුණා. ඉතින් වැඩි කල් යන්න ඉස්සෙල්ලා මේ ආහාර ආහේනිය
යුද හමුදාව දක්වාම පැතිරුණා. දැන් අර හමුදාවේ අයගේ ආහාර ගබඩාත් සම්පූර්ණයෙන්ම හිස් වුණා. ඉතින් 1917 වෙනකොට සෑම අත්‍යවශ්‍ය භාණ්ඩයකම මිල 144 ඉඳලා 200 දක්වා ප්‍රමාණයකින් ඉහළ ගියා. ඉතින් මේ අගහිඟකම් වලින් පෙළීච්ච යුද බටයෝද මොකද කළේ? ඒගොල්ලොත් කැරලි ගහන්න පටන් ගත්තා. එතකොට මේකේ ප්‍රතිඵලය වුණේ මොකද්ද? යුද්ධයේ 3 වෙනි ශීත කාලය උදා වෙනකොට රුසියානු හමුදාව කෑලි වලට කැඩිලා ගිහිල්ලා තිබුණා. ඉතින් කොහොම හරි මේ 1917 විප්ලවයට පෙර රුසියානු හමුදාව මේ පළවෙනි ලෝක මහා සංග්‍රාම යුද භූමියෙන් ඉවත් වුණා. එතකොට මේ රුසියාවේ විප්ලව දෙකක් ඇති වුණා. පළවෙනි එක තමයි 1917 මාර්තු විප්ලවය. ඊළඟ එක තමයි 1917 ඔක්තෝබර් විප්ලවය. එතකොට 1917 මාර්තු විප්ලවය ආරම්භ වුණේ රෙදි කම්මලක ඇති වෙච්ච වැඩ වර්ජනයකින්. එතකොට ඒක දවස් 3ක් යනකොට දීප ව්‍යාප්ත මහා වැඩ වර්ජනයක් දක්වා වර්ධනය වුණා. එතකොට මේ අර පීඩිත කණ්ඩායම් සියලු දෙනාම මේ වර්ජනයට එක් වෙලා තිබුණා. ඊළඟට මිනිස්සු වීදි පුරාම පාන් ඉල්ලලා උද්ඝෝෂණ කෙරුවා. එතකොට මේ උද්ඝෝෂණයට සාර් පාලනයේ හිටපු හමුදාවල බටියොත් එකතු වුණා. දැන් මේ හමුදා බටියොත් මේ උද්ඝෝෂණයට එකතු වෙච්ච නිසා රජයට මොකද වුනේ? මේ ජනතා විරෝධය පාලනය කරගන්න ක්‍රමයක් තිබුණේ නැහැ. ඉතින් 1917 මාර්තු මාසයේදී සාර් රජතුමාට සිංහාසනය අත්අරින්න සිද්ධ වුණා. එතකොට මේ රුසියාවේ සාර් පාලන ක්‍රමය බිඳ වැටුණත් සමග රටේ පාලනය බාරගත්තේ කෙරෙන්ස්කි කියන නායකයාගෙන් ප්‍රධානත්වයෙන් යුක්ත සටන්කාමී කණ්ඩායමක් අතට. එතකොට ඒගොල්ලෝ මොකද කළේ? తాවකාලික ආණ්ඩුවක් පිහිටෙව්වා. හැබැයි ඒ తాවකාලික ආණ්ඩුව පිහිටවපු පාලකයන්ට රටේ අවශ්‍යතා සඳහා විසඳුම් තිබුණේ නැහැ. මොකද හදිස්සියේ ඒගොල්ලෝ බලයට ආවයි කියලා ඒ වෙනකොට බිඳ වැටලා තිබිච්ච කෘෂිකර්මාන්තය එකපාරටම මේ ගොඩනංවන්න සැලසුමක් මේ නව පාලකයන්ට තිබුණේ නැහැ. ඊළඟට මේ රටේ මිනිස්සුන්ට අවශ්‍ය වුණේ මොකද්ද? ගොවින්ට ඕන කළා ඉඩම්, යුද්ධ බටයන්ට ඕමනා කළා සාමය, පොදුවේ රටේ සියල්ලන්ටම අවශ්‍ය වුණා ආහාර. ඉතින් ගොවින් මොකද කළේ? අර රදලයන් සතුව තිබ්බ ඉඩම් ගිනි තබමින්, මංකොල්ලකමින් සහ ඒවායේ හිමිකරුවන් විනාශ කරමින් ත්‍රස්තවාදී ක්‍රියාවල නිරත වුණා. දැන් මෙහෙම තියෙද්දී දැන් මේ අලුතෙන් පත්වෙච්ච මේ විප්ලවකාරී ආණ්ඩුව ඒගොල්ලෝ මොකද කළේ? අර රටේ ඉන්න මේ ධනවාදීන් සමග එකතු වෙලා සහයෝගයෙන් කටයුතු කරන්න පටන් ගත්තා. ඒකෙන් මොකද වුණේ? අර ගොවීන් කම්කරුවන් ඇතුළු නිර්ධන පන්තියේ අයගේ බලාපොරොත්තු සුන් වුණා. ඊළඟට මේ අලුතෙන් පත්වෙච්ච රජය මොකද කළේ? තවදුරටත්
යුද හමුදාව යොදා ගැනීමෙන් රටේ කම්කරු සහ ගොවි ජනතාව මර්ධනය කිරීමේ ක්‍රියාවලත් නිරත වුණා. ඉතින් මේ රජයත් යුද්ධ කටයුතු දිගටම පවත්වාගෙන යාමේදී මොකද වුණේ? අර සොල්දාදුව බලාපොරොත්තු වුණේ සාමයනේ. ඒකට සොල්දාදුවන්ගේ මේ බලාපොරොත්තුව බිඳ වැටුණා. ඉතින් කොහොම හරි මේ වෙනකොට වී.අයි. ලෙනින්ගේ නායකත්වයෙන් යුක්ත බෝල්ෂෙවික්වරු සෝවියට් මණ්ඩල කියලා සංවිධාන වගයක් මුළු රටම පුරාම පිහිටෙව්වා. පිහිටෝලා ඒගොල්ලෝ මොකද කළේ? මේ ගොවිකම්කරු රජයක් පිහිටුවා ගැනීමේ අරමුණින් කටයුතු කරන්න පටන් ගත්තා. දැන් මේ රුසියානු විප්ලවය ආරම්භ වන අවදියේ මෙන්ෂෙවික්වරු සහ බෝල්ෂෙවික්වරුන් කියලා මේ දේශපාලන කණ්ඩායම් දෙක බිහි වෙලා තිබුණා. එතකොට යම් යම් ප්‍රතිසංස්කරණ මගින් ජනතා ප්‍රශ්න විසඳිය හැකි කියලා කල්පනා කරපු සුළුතර කණ්ඩායම තමයි මෙන්ෂෙවික්වරුන්. එතකොට ඒගොල්ලන්ගේ ප්‍රධානියා තමයි අර ට්‍රොට්ස්කි කියන්නේ. ඊළඟට කොමියුනිස්ට් වාදය නැත්තම් මාක්ස් වාදය පිළිගත්තු බෝල්ෂෙවික්වරුන් බහුතරය. ඒ කියන්නේ අර දේශපාලන කණ්ඩායම් දෙකෙන් සුළුතරය මෙන්ෂෙවික්වරු, බහුතරය බෝල්ෂෙවික්වරු. එතකොට මේ බෝල්ෂෙවික්වරුන්ගේ අරමුණ වුණේ ධනවාදී අර්ථක්‍රමය බිඳ දමා කොමියුනිස්ට් අදහස් මත පන්ති රහිත සමාජයක් බිහි කිරීම. ඉතින් ලෙනින් හා ට්‍රොට්ස්කි නායකත්වය දීපු මේ සංවිධානයට කම්කරුවන්, ගොවීන්, සොල්දාදුවන් ඇතුළු පීඩිත ජන කොටස්වල සහාය ලැබුණා. දැන් අර රුසියාවේ මාර්තු විප්ලවයෙන් පිහිටවපු මේ తాවකාලික ආණ්ඩුව මහජනතාවගේ ප්‍රශ්න විසඳීමට අපොහොසත් වෙච්ච බැවින් කෙටි කාලෙකින්ම මේ ආණ්ඩුව මහජනයාගේ අප්‍රසාදයට ලක් වුණා. ඉතින් දැන් මේ తాවකාලික ආණ්ඩුවට එරෙහිව මේ එන මහජන විරෝධතාවය දැක්ක වී.අයි. ලෙනින් මේ අවස්ථාවේ අපි බලය අල්ල නොගතහොත් ඉතිහාසයේ අපිට සමාව නොදෙනු ඇතැයි ප්‍රකාශ කළා. ඒ කියන්නේ දැන් මේ වගේ වෙලාවකදී මේ Taman මේ රාජ්‍ය බලය අල්ලා ගත්තේ නැත්නම් Tamanට ඉතිහාසය සමාව දෙන එකක් නැහැ කියලා. ඒ අනුව 1917 ඔක්තෝබර් මාසයේ විප්ලවය ආරම්භ වුණා. එතකොට මේ 1917 ඔක්තෝබර් විප්ලවයේදී සන්නද්ධ බට කණ්ඩායම් රජයේ ප්‍රධාන මධ්‍යස්ථාන අල්ලගත්තා. දුම්රිය ස්ථාන, බැංකු, තැපැල් කාර්යාල වගේ රජයේ මර්මස්ථාන තමයි මේ අය තමන්ගේ භාරයට ගත්තේ. ඊට අමතරව මේ වීදි පුරා කැරලිකාරයෝ සාමය, ඉඩම් සහ ආහාර ඉල්ලලා උද්ඝෝෂණය කරන්න පටන් ගත්තා. ඊළඟට තමන්ට ඒ පවතින රජයේ ආරක්ෂාවක් නැති බව දැනගත්තු මධ්‍යම පන්තිය සහ හමුදා භටයෝ මොකද කළේ? අර උද්ඝෝෂකයන්ගේ විරෝධතාවලට විරුද්ධව කටයුතු කළේ නැහැ. ඉතින් මේ විප්ලවයට 1917 මාර්තු විප්ලවයෙන් පත්වෙච්ච රජය හැර අනිත් සියලු දෙනාගේම සහයෝගය ලැබුණා. එතකොට මේ වන විට සෝවියට් ජනතාවගේ පීඩනය කොතරම් උග්‍ර වෙලා තිබුණාද කියන එක එකෙන් පැහැදිලි වෙනවා. ඉතින් ලොකු සටනක් කරන්න උනේ නැහැ. එතකොට මේ ලොකු සටනකින් තොරව මේ විප්ලවය ජයගත්තා. එතකොට මේ විප්ලවයේ ලෝක සම්මත දින දර්ශනයට අනුව නොවැම්බර් මාසෙ සිදු වුණත්
ඒ වන විට රුසියාවේ භාවිත වෙච්ච දින දර්ශනයට අනුව 1 ඔක්තෝබර් මාසය. ඉතින් ඒක නිසා මේ විප්ලවය ප්‍රසිද්ධ වුණේ 1917 ඔක්තෝබර් විප්ලවය වශයෙන්. එතකොට අර 1917 මාර්තු මාසයේ පත්වෙච්ච කෙරෙන්ස්කිගේ නායකත්වයෙන් යුක්ත රජය පෙරලලා වී.අයි. ලෙනින්ගේ නායකත්වයෙන් යුක්ත බෝල්ෂෙවික්වරුන් රජයක් පිහිටුවා ගැනීම මේ විප්ලවයේ ප්‍රධාන ප්‍රතිඵලයයි. එතකොට පස්සේ කාලෙකදී රුසියානු කොමියුනිස්ට් පක්ෂයේ බවට පරිවර්තනය වුණේ මෙන්න මේ ලෙනින්ගේ බෝල්ෂෙවික් පක්ෂයයි. එතකොට මේ ලෙනින්ගේ නායකත්වයෙන් යුක්ත රජය ජර්මනිය සමග පැවති යුද්ධය අවසන් කර සාමය ඇති කිරීමට සමත් වුණා. ඒ අනුව රුසියාවට සාමය උදා වුණා. එතකොට රුසියානු සොල්දාදුවන්ගේ බලාපොරොත්තුව වුණේ සාමය. එතකොට සොල්දාදුවන්ගේ බලාපොරොත්තුව ඒ මගින් ඉෂ්ට වුණා. එතකොට ලෙනින්ගේ නායකත්වයෙන් යුක්ත නව ආණ්ඩුව අර රදලවරුන් සහ පූජකවරුන් සන්තකයේ තිබිච්ච පෞද්ගලික ඉඩම් අයිතිය අහෝසි කරලා දැම්මා. එතකොට ඒ ඉඩම් රජය වෙත පවරාගෙන මුලදී මේ ඉඩම් ගොවියන්ට කුඩා ගොවිපළවල් වශයෙන් වගා කරන්න අවසර දීලා තිබුණා. ඊට පස්සේ කාලෙකදී මොකද කළේ? ඒ ඉඩම් විශාල සමූහ ගොවිපළවල් බවට පත් කළා. ඒ කියන්නේ ඒ සමූහ ගොවිපළක් වුණාම ඒකේ ගොවියෝ 100 ගාණක් එකට එකතු වෙලා තමයි ඒ භූමිය වගා කරන්නේ. එතකොට ඒ භූමියේ අස්වැන්න විකුණලා ලැබෙන ඒ ආදායම ඒ සියලු දෙනා අතර සමසේ බෙදී යාම තමයි සිදු වුණේ. එතකොට ගොවියෝ ටික සමූහ අයිතිය යටතේ මේ ඉඩම් වගා කිරීම පටන් ගත්තා. ඒ අනුව අර ගොවින් බලාපොරොත්තු වෙච්ච ඉඩම් ඔවුන්ට ලැබුණා. ඊළඟට කොමියුනිස්ට් පාලනය යටතේ අර විදේශික ආයෝජකයෝ මේ නිර්මාණය කරපු කර්මාන්ත ශාලා සියල්ලම රජය මගින් ජනසතු කළා. එතකොට ඒවයේ පාලනය රුසියානු කොමියුනිස්ට් පක්ෂයේ මඟ පෙන්වීම යටතේ කම්කරුවන්ගෙන් සමන්විත සෝවියට් මණ්ඩලවලට පවර්ලා දුන්නා. ඊළඟට මේ රුසියාව තුළ තිබිච්ච බැංකු පොදු ප්‍රවාහන සේවා මේ සියලු දේම ජනසතු කිරීම සිදු කරුවා. ඊළඟට සාර් පාලනය දැන් මේ වෙනකොට සම්පූර්ණයෙන්ම බිඳ වැටිලා ඉවරයි. ඒ වෙනුවට කම්කරුවන්ගේ සහ ගොවින්ගේ නියෝජිතයන්ගෙන් සමන්විත සෝවියට් සභා පදනමක් මත තෝරාගත්තු අලුත් නිලධාරීන් පිරිසක් මේ තනතුරු වලට පත් කරනු ලැබුවා. එතකොට 1917 ඔක්තෝබර් විප්ලවයට ඉස්සෙල්ලා යුරෝපා සහ ආසියානු සිටියම් වල මේ රුසියාව කියන රට පැතිරලා තියෙනවා යුරෝපා මහද්වීපයේ වගේම ආසියා මහද්වීපයේ. එතකොට මේ රට හඳුන්වලා තිබුණේ නිකම්ම රුසියාව කියන නමින්. එතකොට විප්ලවයෙන් පස්සේ රුසියාව හඳුන්වනු ලැබුවේ සෝවියට් සමාජවාදී සමූහ ආණ්ඩු සංගමය කියන නමින්. ඒ අනුව රුසියාව සමාජවාදී දර්ශනයක් පිළිගත්තු රටක් බවට පත් වුණා. එතකොට සමාජවාදය කියන්නේ මේ කොමියුනිස්ට් දර්ශනය. එතකොට මේ දර්ශනයේ ප්‍රධානම හරය තමයි සමාජයේ සතු ධන සම්පත් පිළිබඳ පොදු අයිතිය පිළිගැනීම. ඒ කියන්නේ මේ කොමියුනිස්ට් ක්‍රමය තුල මේ පෞද්ගලික දේපල නැහැ. රටේ සියලුම ඉඩම් වල අයිතිය පොදු ජනතාවට තියෙන්නේ. එතකොට
සෑම පුරවැසියෙකුටම තම කුසලතා ඉහළ නංවා ගැනීමට සමාන ඉඩක් ලබා දීම. ඊළාට නිෂ්පාදන ඵල සියලු දෙනාටම සමානව බෙදී යාම. ඒ කියන්නේ රටේ මුළු රටේම ඉඩම් වගා කරලා ලැබෙන ඒ ආදායම සමස්ත ගොවියන් අතරේ බෙදිලා යනවා. ඉතින් ඒ අනුව මේ සමාජවාදී දේශපාලන දර්ශනය තුළ පුද්ගල අවශ්‍යතාවලට වඩා පොදු දියුණුවට හා පොදු අවශ්‍යතාවලට තමයි ප්‍රමුඛත්වය ලබා දීලා තියෙන්නේ. ඊළඟට සමාජ අසාධාරණකම් සහ අසමානතා නැති කිරීම. ඊළඟට සමාජයේ පන්ති විෂමතා නැති කර සියලු දෙනාටම සහෝදරත්වයෙන් සලකන උසස් මානව සමාජයක් ගොඩනැගීම තමයි මේ සමාජවාදී දර්ශනයේ කැපී පෙනෙන ලක්ෂණ වෙන්නේ. එතකොට මේ රුසියානු විප්ලවයේ ප්‍රතිඵලයක් විදිහට දැන් අපි දන්නවා මේ 1929 දී ලෝකේ මේ ආර්ථික අවපාතයක් ඇති වුණා. මේ ලෝකයේ සියලු රටවල් අතර ආර්ථික අර්බුදයක් නිර්මාණය වුණා. නමුත් මේ ආර්ථික අර්බුදයට රුසියාව විතරක් අහු වුණේ නැහැ. රුසියාව ඇතුලේ රුසියාවේ මිනිස්සු කිසිම ප්‍රශ්නයක් නැතුව ජීවත් වුණා. ඉතින් එතකොට අර සමහර ධනවාදී අර්ථක්‍රම අනුගමනය කරපු යුරෝපා රටවල් පවා ටික කාලයක් මේ කොමියුනිස්ට් ක්‍රමය අත්හදා බැලුවා විකල්ප ආර්ථික ක්‍රමයක් විදියට. ඉතින් මේ රුසියානු විප්ලවයේ තවත් ප්‍රතිඵලයක් තමයි මේ සමාජවාදී දර්ශනය ලෝපුරා ව්‍යාප්ත වීම. එතකොට දෙවනි ලෝක යුද්ධයෙන් පස්සේ දෙවනි ලෝක යුද්ධයට ඉස්සෙල්ලා ලෝකේ බලවත් රටවල් විදියට හිටියේ බ්‍රිතාන්‍ය, ප්‍රංශය සහ ජර්මනිය. නමුත් දෙවනි ලෝක යුද්ධයෙන් පස්සේ ලෝකේ ප්‍රධාන බලවේගයට බවට පත් වුණේ සමාජවාදී දර්ශනය සහ ධනවාදී දර්ශනය. එතකොට ලෝකයේ රුසියාවට හිතවත් රටවල් සමාජවාදී දර්ශනයේ ඇතැම් අංග තම ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවලට ඇතුළු කරගත්තා. එතකොට මේකට උදාහරණ විදිහට අපිට දෙන්න පුළුවන් මේ ලෝකයේ සමාජවාදී දර්ශනය අනුගමනය කරපු රටවල් චීනය, නැගෙනහිර ජර්මනිය, උතුරු කොරියාව සහ කියුබාව. එතකොට දැන් දෙවනි ලෝක යුද්ධයෙන් පස්සේ සෝවියට් සංගමය මුල් කරගත්තු සමාජවාදී පිලක් බිහි වුණා. ඒ වගේම ඇමරිකා එක්සත් ජනපදය මුල් කරගත්තු ධනවාදී කණ්ඩායමකුත් බිහි වුණා. ඉතින් අපි මේ කතා කරපු රුසියානු විප්ලවයෙන් පස්සේ රුසියාව මූලික කරගත්තු සමාජවාදී කඳවුරක් ලෝකයේ බිහි වුණා. එතකොට ඒ සමාජවාදී කඳවුර කොතරම් බලවත් වුණාද කියනවනම් ධනවාදී කඳවුරෙන් ඇමරිකා එක්සත් ජනපදයේ ප්‍රමුඛ ධනවාදී කඳවුරෙන් යුද සංවිධානයක් බිහි වුණා, නේටෝ සංවිධානය කියලා. එතකොට මේ නේටෝ සංවිධානයට පිළිතුරක් විදියට මේ සෝවියට් සංගමය මූලික කරගත්තු මේ සමාජවාදී රටවල් සංවිධානයක් ඇති කරගත්තා, වෝර්සෝ සංවිධානය කියලා. ඉතින් අද වෙනකොට මේ කඳවුරු දෙකටම අයිති නැති රටවල් නොබැදි ජාතීන් බවට පත් වෙලා තියෙනවා. එතකොට මේ නොබැදි ජාතීන්ගේ සංගමය ඇති කරගන්න ප්‍රමුඛත්වය ගත්ත රටක් විදියට අපේ ශ්‍රී ලංකාවත් හඳුන්වන්න පුළුවන්. ඉතින් අපි දැන් මේ සාකච්ඡා කළේ ලෝකයේ කැපී පෙනෙන විප්ලව
දැන් ඒ යටතේ අපි ඇමරිකන් නිදහස් සටන නැත්නම් ඇමරිකන් විප්ලවය ගැන කතා කළා. ප්‍රංශ විප්ලවය ගැන කතා කළා. ඊළඟට අද අපි කතා කළා රුසියානු විප්ලවය. ඉතින් මෙතනින් ලෝකයේ කැපී පෙනෙන විප්ලව කියන පාඩම මම අවසන් කරනවා. ඊළඟට 8 වෙනි ඒකකයෙන් ඒ කියන්නේ ලෝක මහා සංග්‍රාම හා සම්මුතියෙන් පළවෙනි ලෝක මහා සංග්‍රාමය සහ දෙවෙනි ලෝක මහා සංග්‍රාමය මේ පාඩමින් හමු වෙන තුරු ඔබ සියලු දෙනාටම ආයුබෝවන්.